Thank you, Your Grace, Bishop Dilip Dichikera, Honorable Sumandran, Honorable Karuja Surya, distinguished members of the panel, friends. My thanks to the Young Journalists Association for arranging this forum. Mitravaruni, mage තාත්තා බෞද්ධයෙක්, අම්මා කතෝලිකයෙක්. සීයල දෙන්නම බෞද්ධ. ආච්චිල දෙන්නම ක්‍රිස්තියානි. අම්මයි තාත්තයි හිතන්න පුළුවන් හැම දෙයක් ගැනම රණ්ඩු දබර කරා ආගම අර. ඒගොල්ලෝ එකිනෙකාට කොතෙක් කිට්ටුවෙන් හිටියද කියලා කිව්වොත් තාත්තා මිය ගිහිල්ලා අවුරුදු 1කමාරක් යනකොට අම්මා මිය ගියා. එකිනෙකාගේ ආගම සම්බන්ධයෙන් ඔවුන් දක්වේ අන්‍යෝන්‍ය ගෞරවයක් සහ අන්‍යෝන්‍ය අවබෝධයක්. තමුන්ගේ ආගමික ඇදහිීමට වඩා ඉහළින් ඔවුන් එක දෙයක් සැලකුවා. ඒ තමයි ආගමෙන් බෞද්ධ දර්ශනයෙන් සහ කතෝලික ආගමෙන් පෝෂණය වූ මනුස්සකම පිළිබඳ වටිනාකම. මනුස්සයෝ හැටියට, සමියා සහ බිරිඳ හැටියට සහ පවුලක් වශයෙන් ඔවුන් කවදාවත් ආගමට ભેද බින්නතාවයේ සාධකයක් හැටියට කටයුතු කරන්න ඉඩ දුන්නේ නැහැ. දැන් සමාජයක් රටක් කියන්නේ පවුලක් නේද? ඉතින් පවුල තුල එවැනි සහජීවනයක් තියෙන්න පුළුවන් නම් ආගම් දෙකකින් ආගමික පසුබිම් දෙකකින් එන එක්තරා දුරකට දාර්ශනික පසුබිම් දෙකකින් එන පුද්ගලයන්ට අපට පුළුවන් වෙන්න ඕනේ මේ පුංචි දූපතේ ලෝකේ ප්‍රධාන ආගම් 5න් 4ක්ම තියෙන සමාජයක අන්‍යෝන්‍ය සහජීවනයේ කටයුතු කරන්න. නමුත් සිද්ධ වෙමින් පවතින්නේ එවැනි දෙයක් නොවේ. දැන් 30 අවුරුද්දක යුද්ධයකට පස්සේ තර්කානුකූලව බලනවා නම් අපි සියලු දෙනාගේ සැබෑ වුමනාපකම් අනුව බලනවා නම් මේ යුද්ධේ පාඩම් හරියට ඉගෙනගෙන යලිත් වතාවක් නොබෙදෙන ආකාරයට අන්‍යෝන්‍ය අවබෝධයෙන්, ගෞරවයෙන්, සාකච්ඡාවෙන්, සංවාදයෙන්, සහජීවනයෙන් ජීවත් වීමට සහ නව සමීකරණයක් හැදීමට අපි සියලු දෙනාම ඉටා ගන්නවා ඇතයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. නමුත් අද සිද්ධ වෙලා තියෙන්නේ එවන්නක් නෙමෙයි. 30 අවුරුද්දක සුළුතරවාදී බෙදුම්වාදයකින් පසුව අද දවසේ බහුතරවාදී බෙදුම්වාදයක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ සිංහල ජනතාවගෙන් බහුතරය බෙදුම්වාදියෝ කියලා. එහෙම නැත්නම් සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය බෙදුම්වාදියෝ කියලා. නමුත් සිංහල බෞද්ධ බෞතරයේ නාමයෙන් බහුතරවාදී බෙදුම්වාදයක් අද මේ රටේ හොල්මන් කරනවා. ඒක එක ආකාරයකට විතර නෙමෙයි විවිධ ආකාරවලට හොල්මන් කරනවා. එක පැත්තකින් උතුරේ ජනතාවගේ සංස්කෘතික ආගමික අනන්‍යතාවය පිළිබඳව සැක සංකා ඒ ජනතාවට ඇති වෙන ආකාරයට සංස්කෘතික ආගමික ආක්‍රමණයක් තියෙනවයි කියා බීතිකා ඇති වෙන ආකාරයකට අදූරදර්ශී විදියට පාලක තන්ත්‍රය සහ සමහර සිවිල් සමාජ බලවේග කටයුතු කරනවා. ඒක උතුර සම්බන්ධ. උතුරේ පරිපාලනය ගෙනියන්නේ වෙනත් විදිහකට. ඔව් යුද්ධයක් තිබුණා, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නමුත් වෙනත් ආකාරයකට අවුරුදු 3මාරක් ගිහිල්ලා පරිපාලනය කරනවා නම් එතන තියෙන්නේ බෙදුම්වාදයක් නේද? වෙනම රටක් වෙනම ජාතියක් කියලා මධ්‍යම ආණ්ඩුව විසින්ම යම්කිසි මානසිකත්වයක් නිර්මාණය කරනවා නේද? ඒක උතුර සම්බන්ධ. එතකොට ආගමික වශයෙන් මම කිව්වේ අර බහුතරවාදී බෙදුම්වාදයේ ලක්ෂණ සුපහැදිලිව බහනක ආකාරයට අපිට පේනවා. මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට මතුවෙන්නේ මේක කාගේ රටද කියන එක.
සමහරුන්ට අනුව නොයෙකුත් බලසේන සහ නොයෙකුත් රාවයන්ට අනුව මේක සිංහල බෞද්ධ රටක්. දැන් ඒකේ මතු පිටින් බලනකොට වරදක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සිංහල බෞද්ධයන්ගේ පමණක් රටක්ද කියන එක. මේක සිංහල බෞද්ධයන්ගේ රට අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම 70%කට කිට්ටු 67ක් සිංහල බෞද්ධයන් වන රටක 75%කට කිට්ටු සංඛ්‍යාවක් සිංහලෙන් වන රටක අනිවාර්යෙන්ම ඒ අර්ථයෙන් ගත් විට ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ ඒ බහුතර ජනතාවට. නමුත් මේක සිංහල බෞද්ධයන්ගේ පමණක් රටක්. මේක සිංහල බෞද්ධයන්ගේ දෙමළ හින්දුන්ගේ දෙමළ ක්‍රිස්තියානීන්ගේ මුස්ලිම් වරුන්ගේ බර්ගර් වරුන්ගේ මෙතන වාසය කරන මෙතන හැදුණු වැඩුණ එහෙම නැත්නම් මෙතනින් පවතීගෙන එන අප සියලු දෙනාගේම රට නොවේ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේක සිංහල බෞද්ධ රටක් වශයෙන් පමණක් නිර්වචනය කිරීමෙන් අත් වශයෙන් එතන බහුතරවාදී බෙදුම්වාදයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම සංඛ්‍යාත්මක තත්ත්වයක් පිට සහ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පිට සිංහලයට සිංහල බෞද්ධයට නායක කාර්යභාරයක් නිතින්ම වාගේ හිමි වෙනවා. නමුත් ඒ නායක කාර්යභාරය සහ අනිකා මත ආධිපත්‍ය පැටවීම කියන්නේ දෙකක් එකක් නෙමෙයි. මේක හොඳටම තේරුම් ගත්තේ ජාතිය පියා නමින් නිසලස විරුදාවලිය ලත් ගරු ඩී.එස්. සේනානායක මහත්මයා. ඩී.එස්. සේනානායක මහත්මයා දැනගත්තා සිංහලයාගේ බෞද්ධයාගේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ගැමියාගේ ඒ හිමිවිය යුතු ඔවුන්ට හිමිවිය යුතු තැන ඒ නායක කාර්යභාරය සැබවින්ම ඉෂ්ට වීමට නම් අනෙක් ජාතික ජනවාර්ගික භාෂයික ආගමික සුළුතරයන් කොන් කරන ආකාරයට ඔවුන් මත නිල වශයෙන් ආධිපත්‍ය දමන ආකාරයට කටයුතු නොකළ යුතු බව. ඉතින් අද අපි දකින අන්තවාදී බලවේග බීජාංකුරමය වශයෙන් කුළුඳුල් වශයෙන් ඒ කාලේ ඩී.එස්. සේනානායක මහත්තයාට විරුද්ධව ඉදිරිපත් වෙච්ච බව අපි මතක තියාගන්න ඕන. නමුත් ඩී.එස්. සේනානායක මහත්මයා ඔවුන්ගේ අවිටිලි කිරීම ඔවුන්ගේ නොයෙකුත් තර්ක විතර්ක නිවැරදි ආකාරයට ප්‍රතික්ෂේප කළා නිදහස් ලංකාවක් බිහි කරා. එතුමාට පුළුවන් වුණා දෙමළ දේශපාලනය තුල හරි හෝ වැරදි වේවා ඉදිරිපත් වෙච්ච යම් යම් මත සහ අදහස් සාර්වජනික ඡන්ද බලයටත් විරුද්ධව ඉදිරිපත් වෙච්ච අදහස් පරාජය කරලා ලෝක ප්‍රජාවේ සහ බ්‍රිතාන්‍යයේ ලේබර් පාක්ෂික කම්කරු පාක්ෂික ආණ්ඩුවේ සහ සෝල්බරි කොමිසමේ හිත දිනාගෙන ලංකාවට සාමකාමීව නිදහස ලබා ගන්න. අන්න ඒ ආදර්ශය තමයි අද ජාත්‍යන්තර වශයෙන් ඊටාම අමාරු භයානක උවදුරකට මූණ පාන්න අපි ගුරු කොටගත යුත්තේ. නමුත් ඒ ආදර්ශයට අද පිටුපාලා තියෙනවා. එදා ඉඳන් අද දක්වා මේ රටේ ඇතිවෙච්ච භයානක යුද්ධ වලට හේතු වෙච්ච සාධක තුනක් තියෙනවා. අනුපිළිවෙලට නෙමෙයි එක සාධකයක් අපි දන්නවා ප්‍රභාකරන් විසින් නියෝජනය කරච්ච සුළුතර බෙදුම් වාදය සහ ත්‍රස්තවාදය. ඒක අපි ඔක්කොමලා දන්නවා. නමුත් තව සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙක තමයි සිංහල සමාජය තුල සිවිල් සමාජය තුලින් මතුවෙච්ච අන්තවාදී බලවේග සහ ඒ අන්තවාදී බලවේග වලට ප්‍රධාන පක්ෂ වලින් ලැබිච්ච ප්‍රතිචාරය සහ ආණ්ඩුව වලින් ලැබිච්ච ප්‍රතිචාරය. 1956 සිද්ධ වෙච්ච එකයි. 53 සිංහල දෙමළ ભેදයක් නොතකා මිනිස්සු සාමකාමීව කැරලි ගහුවා. පවතිච්ච ආණ්ඩුවට විරුද්ධව. ඒ ආණ්ඩුව පළවා හැරීම ප්‍රශ්නයක් වෙලා තිබුණා 53 වෙනකොට නැවකට පලා ගිහිල්ලා තිබුණා. නමුත් 55 දී භාෂයික සහ ආගමික සටන් පාට ඉදිරිපත් කරමින් සිවිල් සමාජයෙන් බලවේග මත වුණා. ඒ බලවේග වලට නතු වුණා SWRD බණ්ඩාරනායක මහත්මයා. එතුමා ඊළඟට ඒක ආපහු හරවන්න උත්සාහ දරුවා බණ්ඩාරනායක චලනාගම කිවිසුමෙන් 57. නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණා. ඉතින් කවදාවත් අපි අමතක කරන්න නරකයි සිවිල් සමාජය තුලත් අරගලයක් තියෙනවා. සහ ඒ සිවිල් සමාජයේ මතුවෙන අන්තවාදී බලවේග වලට ප්‍රධාන පක්ෂ වලින් ප්‍රධාන දේශපාලන ධාරාවෙන් සහ ආණ්ඩු බලයට පත්වෙන්න යන නැත්නම් ආණ්ඩු බලයේ ඉන්න දේශපාලනඥයන් සහ නිලධාරීන්ගෙන් දක්වන ප්‍රතිචාරය හන්ද තමයි
මේ සියලුම භයානක ලේ වැගිරීම් සිද්ධ වෙන්නේ. මිත්‍රවරුනි 83 කළු ජූලිය සිද්ධ වෙලා මේ අවුරුද්දට අවුරුදු 30යි. ඒක අමතක කරන්න එපා. ඒ කළු ජූලිය සිද්ධ වෙලා අවුරුදු 30ක් ගිහිල්ලා අපි ආපහු බියෙන් සැකෙන් ඉන්නේ තවත් කළු ජූලියක් ඇති වෙයිද කියලා. මේක වෙන්නේ කොහොමද? සමාජයක් හැටියට මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද? අපි ආපහු ඒ වගේ තත්වයකට යන්නේ කොහොමද? ඒ වගේ දෙයක් නුනත් ඒ වගේ බීතියක් ඇති වෙන තත්වයකට අපි පත් වෙන්නේ කොහොමද? අපි පත් උනේ මිත්‍රවරුනි සාධාරණ යුද්ධයක ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයකින් පසුව අපි ගත යුතු මාර්ගය ඔස්සේ යන්නේ නැතුව වෙන මාවතක් ඔස්සේ ගියා. යුද්ධය සහ යුද්ධ ඇතිවීමේ පාඩම් ඉගෙනගෙන අලුත් සමාජ සමීකරණයක් නිර්මාණය කළා. ශ්‍රී ලාංකික ජාතිකත්වයක් අනන්‍යතාවයක් නිර්මාණය නොකර බහුතරයේ ආධිපත්‍යයේ අයිතියේ නාමයෙන් යම්කිසි ව්‍යාපෘතියක් ඉදිරිපත් වීම නිසා තමයි අද අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒකට තමයි මම කියන්නේ අර බහුතරයේ බෙදුම්වාදී කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපට අද අපේම වූ අසල්වැසියන් අතර අපි ඉන්න කලාපයේ සහ ඉන් එපිට භයානක උවදුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ඒක වැඩි වෙනවා. 2014 ඉන්දියාවේ මහමැතිවරණයෙන් පස්සේ අපට සතුරුමය ආකල්ප දරන ආණ්ඩුවක් බිහි වුණා. අභ්‍යන්තර සමගියක් නැත්නම් කවදාවත් අපිට අත් කරගන්න පුළුවන් දියුණුව ඇති වෙන්නෙත් නැහැ. අපිට විරුද්ධව තියෙන ආක්‍රමණශීලී බලවේග වලට සාර්ථකව මුහුණ දෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔය සමගිය කියන එක කවදාවත් බිහි වෙන්නේ නැහැ. අනේකා බිත්තියට හේතු කරලා ඒ ජනවර්ගයට නැත්නම් ඒ ආගමකට අවලාදාත්මකව කතා කරලා තර්ජනාත්මකව කතා කරලා බය කරන්න උත්සාහ දරලා කටයුතු කිරීමෙන් ඒ විදිහට කවදාවත් සමගියක් ඇති වෙන්නේ නැහැ. සමගිය ඇති වෙන්න පුළුවන් සහෝදරත්වය පදනම් කරගෙන. සහෝදරත්වය ඇති වෙන්න පුළුවන් සංවාදය සහ සාධාරණත්වය පදනම් කරගෙන. එහෙම නැති තැනක සමගියක් ඇති වෙන විදිහේ සමීකරණයක් ඇති වෙන්නේ නැහැ. සමගියක් නැති තැන ભેද වින්නතාවය තුලින් බාහිර බලවේග වලට අතුලත් වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ විදිහට ගියොත් අපිට සිද්ධ වෙන්නේ ත්‍රිවිධ හමුදාවේ කැපවීමෙන් සමාජයේ කැපවීමෙන් අත්කරගත්තු ශ්‍රේෂ්ඨ යුදමය ජයග්‍රහණය නොපිට පෙරලීමයි. ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. යුගොස්ලාවියාවට උනේ මොකද්ද? යුගොස්ලාවියාව හිට්ලර්ගේ හමුදා පැරද්දුවා. යුගොස්ලාවියාව පසු කාලේ මතුවෙච්ච බෙදුම්වාදී, සුළුතරවාදී, ත්‍රස්තවාදී මිලිෂියා පරාජය කරගෙන ගියා. නමුත් අර සර්බියානු මේ අද සිංහල බෞද්ධයන්ගේ නාමයෙන් කටයුතු කරන පිරිස තුල මතුවේගෙන එන බලවේග වාගේ සර්බියාවෙත් මතුවුණා වෙන බලවේග. ඒ බලවේගවල ප්‍රතිඵලයක් ඇටියට අන්තිමට බාහිර ප්‍රජාව නේටෝ සංවිධානයේ මැදිහත් වෙලා යුගස්ලාවියාව සර්බියාවට බවට පත් වුණා. ඉතින් මේ ලංකාව හුදෙක් සිංහල බෞද්ධ රටක් හැටියට ප්‍රතිනිර්වචනය කරන්න විවිධත්වය පාගා දමන්න ප්‍රජාතන්ත්‍රවාදයේ පාගා දමන්න උත්සාහ දරන බලවේග මතක තියාගත යුත්තේ මේකයි. ඒ මාවත ඔස්සේ ගියොත් ඒ වගේ රටක් ඇති වෙයි. නමුත් අපේ ස්වභාවික දේශ සීමා මායිමවන මේ දිවයිනේ මේ මූද නෙමෙයි අපේ දේශ සීමාව වෙන්නේ. රටේ 3/2කට සීමා වෙච්ච අර 13 වෙනි සියවසේ සිද්ධ වුණා වගේ ඒ වගේ රාජධානියකට සීමා වෙලා ඕනේ විදිහකට මේ කටයුතු කරන්න අවස්ථාවක් ලැබේ. නමුත් අපේ ජාතික ස්වෛරීත්වය රැක ගන්න බැරි වෙයි. ඒක මම කතා කරන්නේ අත්දැකීම. හේතුව රාජතාන්ත්‍රික නිලධාරියෙක් හැටියට තානාපතිවරයෙක් හැටියට මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවතාවක් සේවය කරා. එක වතාවක් පමණ නෙමෙයි. ඒ පළවෙනි වතාව ජනීවා නුවරගෙන මම හිතන්නේ රට දන්නවා. ඒකේ අපට අත් කරගන්න පුළුවන් වෙච්ච ජයග්‍රහණය. ඇමරිකා එක්සත් ජනපදයටත් වඩා ඡන්ද ප්‍රමාණයක් අපි ලබා ගත්තා. නමුත් තව තැනකත් මම සේවය කරා. ඒ තමයි පැරිසියේ යුනෙස්කෝ. ඒ කියන්නේ රටවල් 198ක් එතන ඉන්නවා. එතනදී ඇමරිකා එක්සත් ජනපදයේ උත්සාහ දරුවා ඒකේ ජනාධිපතිතුමා ජනප්‍රිය ජනාධිපතිවරයා උත්සාහ දරුවා පලස්තීනය යුනෙස්කෝවේ සමාජික වෙනක වළක්වන්න. හැමෝටම ටෙලිෆෝන් කරා. අපිට නෙමෙයි රාජ්‍ය නායකින්ට. ඇමරිකාවේ ඡන්ද අවුරුද්දක්. ඡන්ද 81ක් ලබාගත යුතුව තිබුණා. ඇමරිකාවේ ජනාධිපති පෞද්ගලිකව මැදිහත් වුණා ඒ ඡන්දෙට.
අපි සියලු දෙනා පලස්තීනයේ පැත්තේ හිටියේ. ඡන්ද 81ක් ඕනේ ඡන්දයකදී ඡන්ද 107ක් ලබා ගත්තා. ඡන්ද 107ක් ලබා ගත්තා. ඒ නිසා මට අත්දැකීමක් තියෙනවා ජනීවා සහ පැරිසියේ ලෝක ප්‍රජාව ගත්තාම මොන වගේ සටන්ද දිනවන්න පුළුවන් මොන වගේ වද කරන්න බැරි කියලා. පහදිනම් මම මේම කියන්න. බහුවිධ බහුආගමික බහුභාෂික බහුජනවාර්ගික ශ්‍රී ලංකාවක් අපට ආරක්ෂා කරන්න පුළුවන් ජාත්‍යන්තර පද්ධතිය තුල. ඒ වගේ රටක ස්වෛරීභාවය ආරක්ෂා කරන්න පුළුවන්. භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්න පුළුවන්. සිංහල බෞද්ධයින්ගේ පවණක් ශ්‍රී ලංකාවක අනිත් සියලු දෙනා දෙවනි පෙරේ පුරවැසියන් හැටියට ඉන්න බයේ ඉන්න තර්ජනයට ලක් වෙලා ඉන්න ශ්‍රී ලංකාවක අනන්‍යතාවය ස්වෛරීභාවය ස්වාධීනත්වය සුරක්ෂා කරන්නට බැරිය. ඒක කරන්න බෑ. සුඩානයටත් ඒක කරන්න බැරි වුණා, යුගොස්ලාවියාටත් කරන්න බැරි වුණා, තව හුඟක් තැන් වලට ඒක කරන්න බැරි වුණා, අපිට ඒක කරන්න බෑ. ඉතින් රාජ්‍යයේ ඉන්න ඔය ඉහළ නිලධාරියෝ ඔය බලසේනාවලට ගිහිල්ලා හේතු වෙලා මේ එක එක ආයතන විවෘත කරන කට්ටිය දැනගන්න ඕන දෙයක් තියෙනවා. රට ආරක්ෂා වෙන්න නම් රටේ සුළුතරයන් අනාරක්ෂිතව ඉන්න බෑ. එහෙම අනාරක්ෂිතතාවයට පත් කරන බලවේග වලට ආශිර්වාද කරන්න එපා. ඒකෙන් බහුතරයට සතක් වෙන්නේ නැත්නම්. ඒකෙන් වෙන්නේ මොන හරි එකක් පත් වුණොත් මේ රටේ මුළු ලෝකෙම කියයි ආණ්ඩුව නිල වශයෙන් මේක පිටිපස්ස හිටියා. ඒක සිද්ධ වුණානේ මේ 83 සිරිල් මැතිව් මහත්තයා මේකට සහයෝගය දුන්නයි කියලා මුළු ලෝකේ පුරාම ගියා. නමුත් අද ඊට වඩා පාරදෘශ්‍ය විදියට පින්තූර තියෙනවා. ලෝකේ පුරා දැනට ගිහිල්ලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ කතා සහ ඒ තැන්වල ගිහිල්ලා හිටගෙන ඉන්නවා. මුළු ආණ්ඩුවම රාජ්‍ය නායකින් පවා ලෝකයේ හමුවේ ලෝක ප්‍රජාව හමුවේ අනවශ්‍ය විදියට පටලවන ආකාරයට කරුණා කරලා කටයුතු කරන්න එපයි කියලා ඉල්ලීමක් කරන්න කැමති හිටපු මෑත වෙනකන් හිටපු සාර්ථකව ලංකාවට සේවයක් කරපු තානාපතිවරයෙක් හැටියට. ඒ වගේ ලංකාවක ස්වෛරීභාවය අපට ආරක්ෂා කරන්න බැරි වෙනවා. මෙතන මේ බහුතරය සුළුතරය කියන මේ ඔක්කොම බහුතරය බදා ගන්න ඕන සුළුතරය මේ අපි කියන විදිහට ඉන්න ඕනයි කියලා කියන්නේ කොතරම් මෝඩකමක්ද කියලා කිව්වොත් මේ අපි සියලු දෙනාම ඉන්න එක බෝට්ටුවේ එක ඔරුවේ විශේෂයෙන්ම චණ්ඩමාරුදේ ඉන්නකොට මේ බහුතරය සුළුතරය තන ගන්නවද සුළුතරය බහුතරය තන ගන්නවද කියන එක ඒක ඒ වගේ සටනක් කරන එක මෝඩකමක්. බෝට්ටුවත් එක්ක පෙරලෙනවා ඔක්කොමලා ගිලෙනවා. ඉතින් අපි මතක තියාගන්න ඕන බහුතරය සුළුතරය කියන එක කෙසේ වෙතත් අපිට පොදු උවමනාපකම් අවශ්‍යතාවයක් තියෙනවා. රාජ්‍යයක් වුණාම the state ආණ්ඩුවක් වුණාම බහුතරයේ අයිතිවාසිකම් නැත්නම් අනන්‍යතාවය පමණක් නියෝජනය කළ යුතු ආයතනය නෙමෙයි රාජ්‍යයක් කියලා කියන්නේ සමස්ත ජනතාව. මේ රටේ සම්පූර්ණ විවිධත්වයේ කැටපතක් හැටියට කටයුතු කරන මේ විවිධ ජනතාව අතර තියෙන පොදු දේ මිසක හුදෙක් බහුතරයේ සංස්කෘතිය නියෝජනය නොකරන බහුතරය හා සුළුතරය අතර සාධාරණව සමතුලිතතාවයක් රකින්න ආයතනයක් යන්ත්‍රයක් හැටියට රාජ්‍ය පැවතිය යුතුයි කියලා රාජ්‍ය නායකයාගේ ඉඳන් රාජ්‍ය නිලධාරීන් දැනගත යුතුයි. එසේ නොමැත්තේ නම් ජනතාවක් හැටියට අපිට තීන්දුවක් ගන්න වෙනවා. එවැනි සබෑ ශ්‍රී ලංකාව සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය කරන ආකාරයේ බලමුළු ගැන්වීමක් ඇති කරලා සබෑ ජාතිකත්වය සිංහලයාගේ බහුතරයේ සබෑ වමනාපකම් සහ සුළුතරයගේ සබෑ වමනාපකම් සමතුලිත කළ හැකි බහුතරවාදීවත් සුළුතරවාදීවත් නොවන දේශපාලන සමාජ බලමුළු ගැන්වීමක් ඇති කරවලා හැකි ඉක්මනින් ප්‍රජාතන්ත්‍රවාදීව ලැබෙන්න තියෙන අවස්ථාව තව අවුරුදු දෙකමාරයි. ඒ අවස්ථාවේදී අවශ්‍ය පරිවර්තනයක් කළ යුතුයි කියලා පැහැදිලිව ප්‍රකාශ කරමින් ඔබ සමදනාට ස්තුති කරමින්